ආයිබෝවන් ළමයි වාසනාවන්ත දවසක් හැමෝටම සුපුරුදු පරිදි අපි එකතු වෙලා ඉන්නේ 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක මාව ඇහෙනව නේද මහත්තුරු පොඩි මෙසේජ් එකක් දාන්න බලන්න මාව ඇහෙනවනම් රයිට් ගොඩ දුවේ පුතේ අද අපිට තියෙන අභියෝගය තමයි මේ නිබන්ධනයේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරගන්න වැඩි. ඉවර කරගන්න වැඩි. දුවේ පුතේ අද ප්‍රශ්න පත්‍ර පන්තියට එකතු වෙන්න අවශ්‍ය කරන ලින්ක් එක මේ වෙනකොට අපේ දුවල පුතාලා රැඳී ඉන්න WhatsApp සමූහයන්ට කණ්ඩායම් වලට යොමු කරලා තියෙනවා. තාමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා නැති ඔබේ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා නම් ඒ අයට දැනුම් දීමක් දෙන්න. පන්තිය සුපුරුදු පරිදි ආරම්භ වෙලා තියෙන්නේ කියලා. හොඳයි. ටියුට් එකේ පිටු අංක 21. ටියුට් එකේ පිටු අංක 21 පෙරලා ගන්න. ටියුට් එකේ පිටු අංක 21. හරි. ඒ කහනෝ ටියුට් එක කීයද කියලා. ඇයි පුතේ බීලද පන්තියට ආවේ? දැන් ප්‍රශ්න පත්‍ර පන්තියේ කර කර හිටියා 6 වෙනි ටියුට් එක නිබා. දැන් අහනවා මොකද්ද කියලා. පහුගිය ටිකේ ආවේ නැද්ද? මොකද වුනේ? හරි. පේපර් ක්ලාස් එකේ 6 වෙනි නිබන්ධනයේ පිටු අංක 21 සැප්තැම්බර් මාසේ ටියුට් එකේ දීලා තියෙනවා රචනා ප්‍රශ්නයක්. අපි ගිය සතියේ එක රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලිව්වා. මෙන්න තවත් රචනා ප්‍රශ්නයක් තියෙනවාද? බුදුදහම හැර අනුරාධපුර යුගයේ පැවති වෙනත් ආගම් දෙකක් පිළිබඳව පහදන්න. ලේසි ප්‍රශ්නයක්. බුදුදහම ඇරුණාම අනුරාධපුර යුගයේ පැවතුණු වෙනත් ආගම් දෙකක් පිළිබඳව තමයි අපෙන් අහන්නේ. එතකොට අපි ඒක නිදසුන් සහිතව පැහැදිලි කරලා ලියන්න ඕන. හරි? ලකුණු 6ක මේක රචනා ප්‍රශ්නයක්. එතකොට අපි දන්නවා බෞද්ධ ආගම ඇරුණාම අනුරාධපුර යුගයේ තිබුණු ප්‍රධාන ආගම් තුනක් අපි හඳුන ගන්නවා. එකක් හින්දු, අනික ඉස්ලාම්, අනිත් එක තමයි නෙස්ටෝරියානු දහම. අර ගල් පුවරුවක් එහෙම හම්බුනේ කුරුසයක් එහෙම තියෙන ආන් ඒක. ඒතර අපිට ලියන්න පුළුවන් හින්දු ආගම ගැන, ඉස්ලාම් ධර්මයේ පැවතිච්ච ආකාරය ගැන, නෙස්ටෝරියානු දහම පැවතුණු ආකාරය පිළිබඳව අපිට නිදසුන් සහිතව පහදන්න පුළුවන්. මම තෝරගන්නවා දැන් මේක අහන්නේ ආගම් දෙකයිනේ. දෙකයි අහන්නේ. මේක 10 වසරේ 4 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. ඒතර මම තෝරගන්නවා ආගම් දෙකක්. මම තෝරගන්නවා හින්දු ආගම සහ ඉස්ලාම් ධර්මයේ පිළිබඳව මේ උත්තරේට ලියන්න. මුලින්ම අහගෙන ඉන්න. දැන් අපි දන්නවා පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාලේ ඉඳලා. يعني මේ අනුරාධපුර යුගය, අනුරාධපුර රාජධානිය ආරම්භුණු කාල සීමාවේ සිටම, ආරම්භයේ සිටම අපේ රට තුල පුතේ මේ හින්දු ආගම කියන එක තිබිලා තියෙනවා. මොකද ඔය පණ්ඩුකාභය රජතුමාගේ කාලේ අනුරාධපුරේ ඉඳලා තියෙනවා බ්‍රාහ්මණ ආගමිකයා. බ්‍රාහ්මණ ආගමිකයා බමුණු. එතකොට මේ බ්‍රාහ්මණික ආගමිකයන්, එහෙම නැත්නම් මේ බමුණන් අදහපු ආගම තමයි හින්දු. ඒ ඉන්දියාවෙන් ආපු එක. හරි? ඒ විතරක්ද? නැහැ. අපි දන්නවා විවිධ අවස්ථාවලදී විශේෂයෙන්ම ආර්ථිකමය වෙළඳ ගනුදෙනුවලදී
වෙළඳ කටයුතු වලදී අපේ රටට හින්දු ජාතිකයන් එහෙම නැත්නම් හින්දු ආගමිකයන් සමා වෙන්න හින්දු ආගමිකයන් ඇවිල්ලා තියෙනවා. ඔය ද්‍රවිඩ ජනතාව දෙමළ. ඒතර මේ දෙමළ ජනතාව ද්‍රවිඩ ජනතාව අදහන ආගම තමයි හින්දු ආගම. හින්දු ආගම. බලන්නකො අපේ රටේ ප්‍රධාන නගරවල විශේෂයෙන්ම වරායන් ආශ්‍රිතව තියෙන ප්‍රධාන නගරවල සුප්‍රකට හින්දු කෝවිල් කීයක් තියෙනවා? මන්නාරමට ගියොත් තියෙනවා මොකක්ද? තිරුකේතීශ්වරම් කෝවිල. යාපනයට ගියොත් තියෙනවා නල්ලූර් කෝවිල. ත්‍රිකුණාමලයට ගියොත් තියෙනවා කෝණේශ්වරම්. හලාවතට ගියාම හම්බ වෙනවා මුන්නේශ්වරම්. තර මේ හින්දු ආගම කියන එක අනාදිමත් කාලයක ඉඳලා අපේ රටේ පැවතුණු බවට සාධනීය සාක්ෂි තියෙනවා. ඔප්පු කරන්න පුළුවන්. දුටුගැමුණු රජතුමා ගහගත්තෙත් කාත් එක්කද? එලාරත් එක්ක. එලාර කියන්නේ කවුද? ද්‍රවිඩ ජාතිකයෙක්, සොලී පාලකයෙක්. ඒතර එයා දාපු ආගම මොකක්ද? හින්දුම තමයි. හරි? හින්දුම තමයි. එහෙනම් මේ හින්දු ආගම කියන එක අනුරාධපුර යුගයේ ඉඳලම තිබිලා තියෙනවා. ඒ විවිධ දකුණු ඉන්දියාවෙන් ආපු වෙළඳ කණ්ඩායම් නානා දේශිවරු ආවා කියනවා. අයින් නූරුවරු ආවා කියනවා. වලඤ්ඤියාර්වරු ආවා කියනවා. ඒතර මේ හැමෝම අදාපු ආගම හින්දු. ආක්‍රමණ සොලේ ආක්‍රමණ ඇවිත් තියෙනවා. කාලිංග ආක්‍රමණ ඇවිත් තියෙනවා. පාණ්ඩ්‍ය ආක්‍රමණ ඇවිත් තියෙනවා. ඒතර මේ සියල්ලෝම අදාපු ආගම හින්දු. හරි? සමහර රාජ සභාවල මේ දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ජනතාව වෙනුවෙන් නිලතල පවා දීලා තියෙනවා. මතක ඇති අර දෙමළ පාණ්ඩිරත්. දෙමළ පාණ්ඩිරත් කියලා අධිකාරිය සහිත නිලතල තිබිලා තියෙනවා. පොළොන්නරුවේ තියෙන ශිව දේවාලය ටික ගන්නකෝ. ඔය තියෙන උදාහරණ. ඔය තියෙන උදාහරණ. එන අනුරාධපුර යුගයේ සිටම අපේ රටේ මොන ආගම තිබිලා තියෙනවද? හින්දු ආගම තිබිලා තියෙනවා. ඊළඟට ඉස්ලාම්. මේ ඉස්ලාම් භක්තිකයෝ කියන්නේ මුස්ලිම් අයනේ. එයාලත් අපේ රටට එන්නේ ආරාබියෙන්, ඉන්දියාව පැත්තෙන් ආපු අය. ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ ඉඳලා අපේ රටට ආගිය මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් භක්තිකයන් ඉඳලා තියෙනවා. හරි? මතකද අර සුලයිමාන් කියන හාදයා ක්‍රිස්තු වර්ෂ 850 දී එනවා ශ්‍රීපාදස්ථානීය වන්දනා කරන්න. රට පුරා තියෙන මුස්ලිම් පල්ලි, මුස්ලිම් සංස්කෘතිය. ඉතින් මේවට හොඳ උදාහරණ. එහෙනම් පැහැදිලි. බුදුදහම ඇරුණාම අනුරාධපුර යුගයේ ඉඳලම හින්දු ආගම, ඉස්ලාම් ආගම අපේ රටේ තිබිලා තියෙනවා. දැන් පුතේ කොහොමද මේ තොරතුරු ටික අපි මේ පිළිතුරට ගොනු කරන්නේ? ඒක තමයි අපිට තියෙන වගකීම. ඒක හරියට කෙරෙන්න ඕන. right? හොඳයි. මම ඔන්න පැහැදිලි කරලා අවසන්. දැන් උත්තරේ ලියන්න පටන් ගමු. මම උත්තරේ දෙනවා. මාව පේන එකක් නෑ. හරිද? නමුත් මං කියන දේ හොඳට අහගෙන වැඩේ කරමු. නිල් පාට පෑනකුයි තවත් පාට පෑනකුයි ළඟට ගන්න. හරි. පිටුවංග 21 පෙරලන්න ටියුට් එකේ. දුවේ පුතේ විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා. දැන් ලබන මාසේ ඔක්තෝබර් මාසේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී 11 ශ්‍රේණියේ පාඩම් වලට අදාළ ප්‍රශ්න පත්‍ර නිබන්ධන තමයි කරන්නේ. දැන් අපට ලබන මාසේ ඔක්තෝබර් වල හම්බ වෙනවා කාර්මික විප්ලවය පාඩමත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන දෙවනි පාඩමත් මේ පාඩම් දෙකට අදාළව ප්‍රශ්න සහිත නිබන්ධනයක් තමයි ස්ටඩි පැක් නම්බර් 7 විදිහට ඔබට හම්බ වෙන්නේ. ඒ ඔක්තෝබර් නිබන්ධනය. ඔක්තෝබර් 2 වෙනිදා ඉඳලා ඔබේ නිබන්ධන ඔබේ අධ්‍යාපන ආයතනයේ කාර්යාලයෙන්
ලබා ගන්න පුළුවන්. ඔක්තෝබර් 2 වෙනිදා ඉඳලා කාර්යාලයෙන් ඔබේ නිබන්ධන ලබා ගන්න පුළුවන්. සා ප්‍රශ්න පත්‍ර පන්තියේ නිබන්ධනය ඔක්තෝබර් වල ඉඳලා අපි වෙන් කරලා තියෙන්නේ 11 ශ්‍රේණියේ පාඩම් වලට අදාළ ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, සිතියම් ලියන ප්‍රශ්න, රූප සටහන් මේ සියල්ල සහිත නිබන්ධන දැන් ඉදිරියේදී දිගටම හම්බෙන්න. දැන් 10 වසරේ වැඩ 10 වසරේ පේපර් ක්ලාස් එකේ වැඩ මෙතනින් ඉවර වෙනවා. මේ පේපර් ක්ලාස් එකට අදාළව 10 ශ්‍රේණියේ වැඩ අදින් ඉවරයි. ඒතර ලබන සතිය 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පන්තියේ වැඩ පටන් ගන්න දවස 2 වෙනිදා වෙනකොට නිබන්ධන ටික කාර්යාලයට ලැබෙනවා. නිබන්ධන ලබා ගන්න. හරි. ඒ පණිවිඩෙත් කියලා අපි උත්තරේ ලියන්න යමු. අද අපි ඉන්නේ පිටු අංක 21. ලියන්න පටන් ගන්න. මෙරට පැරණිතම යුගය වන්නේ මෙරට පැරණිතම යුගය වන්නේ මෙරට පැරණිතම යුගය වන්නේ අනුරාධපුර යුගයයි. මාව පේන එකක් නේ. මෙරට පැවති පැරණිම යුගය වන්නේ අනුරාධපුර යුගයයි. එම යුගයේ තිබූ ප්‍රධාන ආගම වන්නේ එම යුගයේ තිබූ ප්‍රධාන ආගම වන්නේ බුදුදහමයි. බුදුදහම හැරුණු විට පාට පෑණි කියලා යන්න පුතේ 1 පාලින් පහලට 1 හින්දු ආගම 2 ඉස්ලාම් ධර්මය 1 හින්දු ආගම 2 ඉස්ලාම් ධර්මය පාට පෑන අයින් කරන්න. පැවත තිබේ පාට පෑන අයින් කරලා පැවත තිබේ අලුත් ඡේදයකට යන්න. අලුත් ඡේදයකට පණ්ඩු කාබය රජ සමයේ සිටම බ්‍රාහ්මණ ජන කණ්ඩායම් වාසය කොට තිබේ. ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන ලෙස
ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන ලෙස සොත්තිශාලා සිවිකාශාලා වැනි ගොඩනැගිලි තිබී ඇත. මහාවංශ ටීකාව අනුව ලස්සනට ලියන්නේ මහාවංශ ටීකාව අනුව ශිවලිංග පිහිටුවා තිබූ තැන් සිවිකාශාලා නම් වේ. ශිව දෙවියන් උදෙසා සිදු කරන පූජාවන් හින්දු භක්තිකයන් අතර වඩා ප්‍රචලිත වේ. මීට අමතරව මන්නාරමේ තිරුකේතීශ්වරම් கோவில் යාපනයේ නල්ලූර් කෝවිල ත්‍රිකුණාමලයේ கோணேஸ்வரம் கோவில் ත්‍රිකුණාමලයේ கோணேஸ்வரம் கோவில் හලාවත முன்னேஸ்வரம் கோவில் ආදී සිද්ධාස්ථාන
ආදී සිද්ධාස්ථාන මෙරට විසූ හින්දු භක්තිකයන්ගේ මෙරට විසූ හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික ස්ථාන වේ. ප්‍රධාන ආගමික ස්ථාන වේ. ප්‍රධාන ආගමික ස්ථාන වේ. වෙළඳ කටයුතු සඳහා වෙළඳ කටයුතු සඳහා දකුණු ඉන්දියාවේ සිට පැමිණි දකුණු ඉන්දියාවේ සිට පැමිණි දකුණු ඉන්දියාවේ සිට පැමිණි ද්‍රවිඩ ජනතාව හරහා ද්‍රවිඩ ජනතාව හරහා හින්දු ආගම ප්‍රචලිත වී ඇත. හින්දු ආගම ප්‍රචලිත වී ඇත. අලුත් ඡේදයකට යන්න අලුත් ඡේදයකට යන්න ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ සිටම අලුත් ඡේදයක් ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ සිටම ඉස්ලාම් භක්තිකයන් මෙරටෙහි වාසය කොට ඇත. මෙරටෙහි වාසය කොට ඇත. අරාබියේ සිට පැමිණි අරාබියේ සිට පැමිණි මුස්ලිම් වෙළෙන්දන් හරහා මුස්ලිම් වෙළෙන්දන් හරහා ඉස්ලාම් ධර්මය මෙරටට හිමි වී ඇත. මෙරටට හිමි වී ඇත. අල් මස්ලික් වාල් මමාලික් අල් මස්ලික් වාල් මමාලික් අල් මස්ලික් වාල් මමාලික්
නැමැති අරාබි ග්‍රන්ථය තුල නැමැති අරාබි ග්‍රන්ථය තුල පවා සරන්ඩිබ් යනුවෙන් ලංකාව හඳුන්වා තිබේ. ලංකාව හඳුන්වා තිබේ. සරන්ඩිබ්හි කණ්ඩායමක් මුහම්මද් තුමන්ව දැක ගැනීම පිණිස අරාබියට පැමිණි පුවතක් අජායිබ් අල් හින්ද් කෘතියේ සඳහන් වේ. අජායිබ් අල් හින්ද් කෘතියේ සඳහන් වේ. අජායිබ් අල් හින්ද් කෘතියේ සඳහන් වේ. එය රචනා කළේ ඉබ්න් ශහීරිය නැමැති ඉබ්න් ශහ්රියර් ශයන්න අල් හයන්න රියර් ඉබ්න් ශහ්රියර් නැමැති ලේඛකයෙකි. ක්‍රිස්තු වර්ෂ 850 දී පමණ සුලෙයිමාන් නැමැත්තෙකු ඉස්ලාම් භක්තිකි සුලෙයිමාන් නැමැත්තෙකු ශ්‍රීපාදය වන්දනා කිරීමට ආපුවතක්ද ඉතිහාසයේ සඳහන් වේ. හරි
ළමයි එහෙමම උත්තරේ ඉවර කරගන්න ඕන. අලුත් ඡේදකින් ලියන්න. ඉහත ආකාරයට බුදුදහම හැර අනුරාධපුර යුගයේ පැවති වෙනත් ආගම් පිළිබඳව පැහැදිලි කළ හැක. වෙනත් ආගම් පිළිබඳව පැහැදිලි කළ හැක. වෙනත් ආගම් පිළිබඳව පැහැදිලි කළ හැක. හරි නේද? right. දෙපුතේ අපි ඊළඟට බලමු මොකක්ද අපිට ඊළඟට දීලා තියෙන රචනා ප්‍රශ්නය කියලා. ඔහොම පෙරලන්නකො පිටුවංක 22. මෙන්න තියෙනවා තුන්වෙනි රචනා ප්‍රශ්නය. මොකක්ද අහලා තියෙන්නේ? වැවක ප්‍රධාන අංග කිහිපයක් පවතී. ඉන් පහත දැක්වෙන අංග දෙක පැහැදිලි කරා. අපි දන්නවා අපේ රටේ වාරි කර්මාන්තය තුල ගත්තාම සුවිශේෂී තැනක් හිමි වෙනවා වැවට. නේ? කෘෂි කර්මාන්තයත් එක්ක බැඳිච්ච ජන සමාජයක් විදිහට වැව කියන අංගයට, වැව කියන නිර්මාණයට සුවිශේෂී තැනක් හිමි වෙනවා අපේ රටේ. හරි? වැවක් නිර්මාණය කරද්දී, වැවක් සකසද්දී ඒ වැවකට අවශ්‍ය කරන අංග ටිකක් තියෙනවා. නේද? වැව් බැම්මක් ඕන, සොරව්වක් ඕන, රළපනාවක් ඕන. දන්නවනේ අපේ වනේ. නේද? බිසෝකොටු තියෙනවා සමහර වැව්වල. හරි. දැන් අපිට මේ ප්‍රශ්නේ දීලා තියෙනවා කෙලින්ම වැවක ප්‍රධාන අංග දෙකක්. අපිට හොය ඉන්න දෙයක් නෑ. එකක් දීලා තියෙනවා සොරව්ව, අනික දීලා තියෙනවා රළපනාව. අංග දෙක දීලා තියෙනවා. දැන් අපිට මේ දෙක පැහැදිලි කරලා ලියන්නයි අවශ්‍ය වෙන්නේ. පුතේ මොකක්ද සොරව්ව කියලා කියන්නේ? දැන් අපි දන්නවා සොරව්ව කියලා කියන්නේ වැවේ වතුර, එහෙම නැත්නම් වැව් ජලය, වැව් දියවර මුදාහරින ස්ථානය තමයි සොරව්ව. නේ? වැවට වතුර පිරෙනවා. වෙහි කාලෙදී වතුර පුරව ගන්න. එහෙම නැත්නම් ස්වභාවික ගංගා වලින් එන ජලය වැවේ පුරව ගන්න. ඒ පුරවගත් ජලය ක්‍රමානුකූලව කුඹුරු වෙත මුදවා හැරීම සඳහා තමයි සොරව්වක් නිර්මාණය කළා තියෙන්නේ. කුඩා වැව්වල නම් සොරව්වක් තියෙනවා. විශාල වැව්වල සොරව් කිහිපයක් තියෙනවා. හරි? ඒ තමයි ජලයේ පිරුණු විට ඊටාම ඉක්මනින් වැව් බැම්මට හානියක් නොවෙන්න වැව් ජලය මුදවා හරින්න තමයි සොරව් කිහිපයක් සවි කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නවා සොරව් වර්ග දෙකක්. එකක් ගොඩ සොරව්ව, එකක් මඩ සොරව්ව. ගොඩ සොරව්ව කියන්නේ ජලය මුදවා හරින්න තියෙන ස්ථානය. මඩ සොරව්ව කියන්නේ වැවේ රොන් මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරන සොරව්ව. ප්‍රධාන වශයෙන් සොරව් දෙකයි. ගොඩ සොරව්ව සහ මඩ සොරව්ව. මඩ සොරව්ව පාවිච්චි කරනවා රොන් මඩ ඉවත් කරන්න. ගොඩ සොරව්ව පාවිච්චි කරනවා වැව් ජලය කුඹුරු වෙත මුදවා හරින්න. ඊළඟට අපෙන් අහලා තියෙනවා රළපනාව. දෙපුතේ මොකක්ද රළපනාව කියලා කියන්නේ? මේකට තව නම් කිහිපයක් තියෙනවා. රළ පැන්නුම කියලාත් කියනවා. සලපනාව කියලාත් කියනවා. අපි දන්නවා වැවක් ඉදි කරන්නේ කොහොමද? ස්වභාවික ගංගාවක් උස් භූමීන් දෙකක් අතරින් ගලාගෙන යනකොට ඒ උස් භූමීන් දෙක යා කරලා බඳිනවා වැව් බැම්මක්.
වැව් බැම්මක් බඳිනවා. මේ වැව් බැම්ම නිසා තමයි වැවක් නිර්මාණය වෙන්නේ ජලය රැඳිලා. හරි? අපි ඉගෙනගෙන තියෙනවා වැව් බැම්මේ උස සහ වැව් බැම්මේ දිග අනුව වැවේ ජල ධාරිතාවය තීරණය වෙනවා. වැවක තියෙන වැදගත්ම අංගය තමයි වැව් බැම්ම. වැව් බැම්මක් නැත්තම් ලොවෙත් එතන වැවක් නැහැ. වැවක් තියෙන වැව් බැම්මක් තියෙන මුහුණ. පැහැදිලි? ඒතර මේ වැවේ ජලය එකතු වෙනවනේ දැන්. ඒතර මේ ජල ධාරිතාවය විශාල ජල කන්දරාවක් තියෙනවා වැවක. කුඩා වැවුල වගේ නෙමෙයි විශාලයි. අපි ගත්තොත් එහෙම පරාක්‍රම සමුද්‍රය වගේ සමුද්‍ර හුරුළු වැව, පදවිය වැව, කලා වැව, තිසා වැව වගේ මහා පරිමාණ වැව් ගත්තොත් එහෙම විශාල ජල ධාරිතාවයක් වැවක රැඳෙනවා. ඒතර මේ වැව් ජලය සහ සුළඟේ ඇති වෙන ක්‍රියාකාරීත්වය මත ජල තරංග එහෙම නැත්නම් දිය රැලි ඇති වෙනවා. අපි දන්නවා මුහුදේ මුහුදේ තියෙනවනේ විශාල දිය රැලි. තා වේගෙන් එන දිය රැලි තියෙනවනේ. ඒතර මේ දිය රැලි ජල තරංග හටගන්න විද්‍යාත්මක හේතුව තමයි ජලයට සුළඟ වදිනවා. ඒතර ජල ධාරිතාවයේ ලොකු නිසා විශාල ප්‍රදේශයක ජලය පැතිරලා තියෙන නිසා ඒ ජල පහරට ඒ ජලයට සුළඟ වදිනකොට අන්න ඇති වෙනවා දිය රැලි ජල තරංග. ඒතර මේ දිය රැලි ජල තරංග ඇවිත් නිතරම වැව් බැම්මට වදිනවා. හරි? ඒතර දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ වැව් බැම්මට මේ ජල රැලි වැදුනොත් එහෙම ජල තරංග වැදුනොත් එහෙම මොකද වෙන්නේ? වැව් බැම්ම ඛාදනය වෙනවා. ඒතර වැව් බැම්ම ඛාදනය වෙනවා කියන්නේ වැව් බැම්මේ ආරක්ෂාවට ඒක තර්ජනයක්. මොකද වැව් බැම්ම ගලවලා ගියොත් වැව් බැම්ම කඩාගෙන ගියොත් වෙන්නේ විනාශයක්. එක පැත්තකින් වැව විනාශ වෙනවා. අනිත් පැත්තෙන් ඒ ජල පහර වේගයෙන් ගම්බිම් කරා ඇදීගෙන ගිහිල්ලා ඒ ගම්බිම් වල ඉන්න මිනිසුන්ගේ නිවාස වලට, දේපල වලට, ජීවිත වලට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ මුතුන් මිත්තෝ කල්පනා කරා මේ වැව් බැම්ම ආරක්ෂා කරගත යුතුයි. ජල තරංග වලින් එහෙම නැත්නම් මේ දිය රැලි වලින් වැව් බැම්මට සිදුවන ඛාදනය වළක්වා ගන්න ඕන. අන්න ඒ සඳහා තමයි ඒගොල්ලෝ මේ රළපනාව කියන වාරි අංගය ඉදි කරන්නේ. මොකද කරන්නේ? වැව් බැම්මේ ඇතුළු පැත්තේ කළු ගල් පේලියක් අතුරනවා. වැව් බැම්මේ ඇතුළු පැත්තේ, ඒ කියන්නේ වැව පැත්තට වෙන්නේ. වැව් බැම්මේ පිටත නෙවෙයි. වැව පැත්තේ තියෙන කෑල්ල. වැව් බැම්මේ වැව පැත්තේ තියෙන කොටසේ, වැව ඇතුලේ තියෙන කොටසේ කළු ගල් අතුරනවා. ඔය වැව් බැම්මේ කළු ගල් ඇතිරුවාම තමයි අපි ඒකට කියන්නේ රළපනාව, එහෙම නැත්නම් සලපනාව, එහෙම නැත්නම් රළ පැන්නුම කියලා කියන්නේ අන්න ඒකට. එතකොට මොකද වෙන්නේ? ජල තරංග ඇවිල්ලා වදින්නේ වැව් බැම්මට නෙවෙයි ඍජුවම. අර කළු ගල් වලට වදින. ඒතර ජල තරංග වල තියෙන ක්‍රියාකාරීත්වය පාලනය වෙනවා රළපනාවේ වදින නිසා. ඒකෙන් වැව් බැම්ම ඛාදනය වීම මොනව වෙනවද දුවේ පුතේ? ආරක්ෂා වෙනවා. සොරව් ඉදි කරලා තියෙන්නේ වතුර එළියට ගන්න. රළපනාව ඉදි කරලා තියෙන්නේ ජල තරංග වලින් ඇතිවන බලපෑමින් වැව් බැම්ම ආරක්ෂා කරගන්න. හරි. දැන් මෙන්න මේ තොරතුරු ටික තමයි අපි මේ උත්තරේට රිංගවන්න ඕන. වැඩේ පටන් ගමු ලියන්න. පළවෙනි ඡේදය. ලියන්න පළවෙනි ඡේදය. ශ්‍රී ලාංකේය පැරණි ශිෂ්ටාචාරය තුල ශ්‍රී ලාංකේය පැරණි ශිෂ්ටාචාරය තුල ශ්‍රී ලාංකේය පැරණි ශිෂ්ටාචාරය තුල සුවිශේෂී වැදගත්කමක් සුවිශේෂී වැදගත්කමක් සුවිශේෂී වැදගත්කමක් වැව නැමැති වාරි අංගයට හිමි වේ. වැව නැමැති වාරි අංගයට හිමි වේ. වැව නැමැති වාරි අංගයට හිමි වේ.
එවැනි වැවක දක්නට ලැබෙන එවැනි වැවක දක්නට ලැබෙන එවැනි වැවක දක්නට ලැබෙන වැදගත් වාරි අංග වැදගත් වාරි අංග වැදගත් වාරි අංග දෙකක් ලෙස සොරව්ව සහ රළ පනාව පෙන්වා දිය හැක රළ පනාව පෙන්වා දිය හැක දැන් දාන අනුමාත්‍රකාවක් විදිහට සොරව්ව අනුමාත්‍රකාවක් විදිහට ලියන සොරව්ව දැන් ඒ යටතේ විස්තර කරගමු සොරව්ව කියන එක ඒ යටතේ විස්තර කරගමු ලියන්න මෙහෙම වැව්වලින් ප්‍රවේශම් සහගතව වැව්වලින් ප්‍රවේශම් සහගතව ප්‍රවේශම් සහගතව ජලය පිටතට ගැනීම සඳහා ජලය පිටතට ගැනීම සඳහා ජලය පිටතට ගැනීම සඳහා ජලය පිටතට ගැනීම සඳහා ඉදිකර තිබෙන වාරි අංගය සොරව්ව වේ. ඉදිකර තිබෙන වාරි අංගය සොරව්ව වේ. ඉදිකර තිබෙන වාරි අංගය සොරව්ව වේ. ජලය මුදා හැරීම සඳහා ගොඩ සොරව්වක්ද වැව පතුලේ රැඳෙන රොන් මඩ වැව පතුලේ රැඳෙන රොන් මඩ ඉවත් කිරීම සඳහා මඩ සොරව්වක්ද දක්නට ලැබේ.
විශාල වැව්වල විශාල වැව්වල විශාල වැව්වල ගොඩසොර වූ විශාල වැව්වල ගොඩසොර වූ කිහිපයක් දක්නට ඇත. කිහිපයක් දක්නට ඇත. එහි අරමුණ වන්නේ එහි අරමුණ වන්නේ එහි අරමුණ වන්නේ එක් මට්ටම්වලදී එක් මට්ටම්වලදී එක් මට්ටම්වලදී ජලය මුදා හැරීමෙන් ජලය මුදා හැරීමෙන් ජලය මුදා හැරීමෙන් ජලය මුදා හැරීමෙන් අවම පීඩනයක් යටතේ අවම පීඩනයක් යටතේ අවම පීඩනයක් යටතේ වැව් ජලය අවම පීඩනයක් යටතේ වැව් ජලය පිටතට ගෙන ඒමයි පිටතට ගෙන ඒමයි අවම පීඩනයක් යටතේ වැව් ජලය පිටතට ගෙන ඒමයි. මෙවැනි සොරව් ආශ්‍රිතව මෙවැනි සොරව් ආශ්‍රිතව මෙවැනි සොරව් ආශ්‍රිතව බිසෝ කොටු මෙන්ම දියකැට පහන්ද බිසෝ කොටු මෙන්ම දියකැට පහන්ද දක්නට ලැබේ. බිසෝ කොටු මෙන්ම දියකැට පහන්ද දක්නට ලැබේ. බිසෝ කොටු මෙන්ම දියකැට පහන්ද දක්නට ලැබේ. හොඳයි. ඊළඟට අනුමාතෘකාවක් දාන්න රළපනාව. ඊළඟට අනුමාතෘකාවක් දාන්න රළපනාව. රළපනාව. ලියමු ඒ යටතේ ලියමු. වැවක ජලය පිරී පවතින විට වැවක ජලය පිරී පවතින විට එහි මතු පිට සුළඟේ ක්‍රියාකාරීත්වය නිසා ජල තරංග හෙවත් දියරැලි හටගනී.
ජල තරංග හේවත් දිය රැලි හටගනී. මෙම දිය රැලි නිරන්තරයෙන් වැව් බැම්මේ වදින නිසා බැම්ම කාදනය විය හැක. එය වළක්වා ගැනීම සඳහා වැව් බැම්මේ ඇතුළු පැත්තේ එය වළක්වා ගැනීම සඳහා වැව් බැම්මේ ඇතුළු පැත්තේ කළුගල් අතුරනු ලැබේ. එම වාරි අංගය රළපනාව සලපනාව යන නම් වලින් හඳුන්වනු ලබයි. අලුත් ඡේදයකට කියලා උත්තරේ ඉවර කරගන්න. ඉහත ආකාරයට සොරව්ව සහ රළපනාව පිළිබඳව පැහැදිලි කළ හැක. right. ඔන්න අපි වැවක ප්‍රධාන වාරි අංග දෙකක් වන සොරව්ව සහ රළපනාව පිළිබඳව උත්තරයක් ලිව්වා.
අවසාන පිටුවට යන්. පිටු අංක 23 පිටු අංක 23 අවසාන ප්‍රශ්නය study pack number 6 එකේ ප්‍රශ්න පත්‍ර පන්තියේ 6 වෙනි නිබන්ධනයේ අවසාන රචනා ප්‍රශ්නය මොකක්ද අහන්නේ? 10 වසරේ 8 වෙනි පාඩමේ ප්‍රශ්නයක්. මහනුවර රාජධානිය ගැන අහන්නේ. මොකක්ද ප්‍රශ්නේ? මහනුවර යුගයේ පැවතියේ ග්‍රාමීය ආර්ථික රටාවකි මෙම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා නිදසුන් සපයමින් විස්තර කරන්න. ලේසි ප්‍රශ්නයක්. ද්වේපුතේ අපේ රටේ අවසන් රාජධානී සමය එම නැත්නම් අවසන් යුගය රාජකීය යුගය තමයි මහනුවර. අපිට කියනවා මහනුවර යුගයේ තිබුණේ ග්‍රාමීය ආර්ථිකයක්. මොකද්ද තිබුණා කියන්නේ? ග්‍රාමීය ආර්ථිකයක්. මේ ග්‍රාමීය ආර්ථික රටාව පැවති බවට අපිට නිදසුන් සපයමින් විස්තර කරන්න කියලා තමයි කියන්නේ. හරිම සරලයි. වෙන මුකුත් ඕනේ නේ. පුතේ මහනුවර තිබුණු ග්‍රාමීය ආර්ථික රටාව ගත්තොත් ඒක සංපෝෂිත ආර්ථික රටාවක්. ඒ කියන්නේ මහනුවර උඩරට මිනිස්සුන්ට ඕන කරන දේ ඒ ප්‍රදේශය තුලම සකසාගත් අවධියක් තමයි මේ මහනුවර අවධිය යුගය කියලා කියන්නේ. අපි දන්නවා අපේ බොහෝ රාජධානි සමයන් වල අපි වැඩිපුරම යොමු වෙලා හිටියේ වී ගොවිතැනට. අනුරාධපුරය ගත්තොත් පොළොන්නරුව ගත්තොත් විශාල තැනිතලා භූමියක් වැව් ටික නිර්මාණය කරලා ඒ තැනිතලා භූමිය අස්වද්දමින් අති දැවැන්ත වී වගාවක් පැරණි යුගවලදී ක්‍රියාත්මක කළා. අපේ රජවරු ඒ සඳහා අවශ්‍ය කරන රාජ අනුග්‍රහය වැව් ඉදි කරන්න වාරි නිර්මාණ කරන්න ලබා දුන්නා. හැබැයි මේ මහනුවර යුගයේ තියෙන ස්වභාවික මහනුවර තියෙන ස්වභාවික පිහිටීම ගත්තොත් උඩරට තියෙන ස්වභාවික පිහිටීම ගත්තොත් වී වගාව කරන්න සුදුසු භූ විෂමතාවයක් මහනුවර නෑ, උඩරට නෑ. හරි. හැබැයි ඒගොල්ලෝ අතෑරියද වැඩි නෑනි. තැනිතලාවනේ කියලා අතෑරියේ නෑ. ඒ කඳුකර ප්‍රදේශවලත් හෙල්වල නේද අපි කියන හෙල් මලු ක්‍රමයට අර පියගැට පෙළ වගේ නේද පඩි පෙළ වගේ නේ ලියදි හදලා කුඹුරු හදලා ඒවා තුල වී වගාව කරගෙන ගියා. අපි කියන උකට හෙල් මලු ක්‍රමයට වී වගා කළා. හෙල් මලු ක්‍රමයට වී වගා කරලා ලැබෙන අස්වැන්න තමන්ගේ පරිභෝජනයේ සඳහා යොදාගත්තා. හරි. ඒ කියන්නේ විකුණුවේ නේ. වැව්වා කෑවා. පරිභෝජනයට තමයි